සංකේත ගණන කීයද? ද්විමේය සංඛ්‍යා පද්ධතියේ සංකේත ගණන කීයද? කීයද? හරියට හරි දුවේ පුතේ. සංකේත දෙකයි. කවුද දෙන්න? බිංදුව සහ එක විතරයි. සංකේත දෙකයි. දශමයේ සංඛ්‍යා පද්ධතිය ගත්තොත් සංකේත කීයක් ඉන්නවද? සංකේත කීයක් ඉන්නවද? කියන්න බලන්න. 10යි 10යි 10යි. බිංදුවේ ඉඳන් 9 දක්වා 10ක් ඉන්නවා. බොහොම හොඳයි. එහෙනම් දැන් අපි ද්විමය අගයක් ලියමු. ද්විමය අගයන් ටිකක් එවන්න සෙට් එකට. කැමති අගයක් දාන්න. 1.0 20 කියන එක වැරදි. 20 බෑ. ඇයි? 2 කියන එක නා ද්විමේය සංඛ්‍යා පද්ධතිය නෑ. ඔන්න මම මේ සංඛ්‍යා ටිකක් ලියනවා. 1.0 1.1 ඔන්න සංඛ්‍යා ටිකක් ලියනවා. පුතේ මේ සංඛ්‍යා දෙකේ පාදයේමද කියලා හොයාගන්නේ කොහොමද? දෙකේ පාදයේමද කියලා හොයාගන්නේ කොහොමද? ක්‍රමයක් තියෙනවා. ඔව් අපිට දශම ගණන් ලියන්නත් පුළුවන්. 1.1.1.0 එහෙම ලියන්නත් පුළුවන්. දශමත් පාවිච්චි කරත හැකියි. ඔයාලට නෑ එච්චර දුරට මෙහෙමත් ලියන්න පුළුවන්. මේවා දෙකේ පාදයේ සංඛ්‍යා කියලා මමනේ කියන්නේ. හැබැයි හොයාගන්න ක්‍රමයක් තියෙන්න ඕන. දැන් අපිට කියන්න පුළුවන් මේක 110. මේක 10. මේක 1001. 10 පාදයේ කියලා කියන්නත් පුළුවන් නේද? එහෙනම් අපි ඒකට විශේෂ දෙයක් පාවිච්චි කරනවා. මොකක්ද පුතේ මේ විශේෂ දෙය? අන්න හරි. අපි සංඛ්‍යාව පල්ලෙහැයින් මෙන්න මෙතනින් පාදේ සඳහන් කරන්න ඕනේ මෙන්න මෙහෙම. එතකොට අපි දන්නවා මෙයා දෙකේ පාදේ සංඛ්‍යාවක් කියලා. මට විනාඩියක් දෙන්න පුතේ. ලියාගන්න එපා පුතේ කිසිම දෙයක්. දැන් මේ සවුන්ඩ් එක ප්‍රශ්නයක් නැද්ද? හරිද දැන්? දැන් අපිට 10 පාදේ ලියනවා නම් 10 පාදේ ලියනවා නම් අපි ওই වගේ වැඩක් කරාද? ওই වගේ වැඩක් කරේ නෑනේ අපි. ඔය වගේ වැඩක් කරේ නෑ. නෑ. ඇයි එහෙම කරේ නැත්තේ? ඇයි එහෙම කරේ නැත්තේ? කාටද කියන්න පුළුවන්?
අපි 10 පාදයෙන් අපි ලියනවා 200 කියලා. මෙහෙම 10 කියලා පොඩියට ලියන්නේ නැහනේ. දැන් මෙහෙම හිතන්නකෝ. ගෙදර හැමදාම ගේන්නේ අන්න හරි. එහෙම කරන්නේ නැත්තේ 10 පාදේ නිසා. ගෙදර හැමදාම ගේන්නේ රෙදි හොදන්න සන්ලයිට්. එහෙම හිතන්න. දැන් ඔයාලා සාමාන්‍යයෙන් කඩේ යන කොල්ලෝ සහ කඩේ යන කෙල්ලෝ ගෙදර ඉන්නේ. නේද? අටේ පන්තිය කියන්නේ කඩේ යවන්න ඔයාලා තමයි අනිවාර්යෙන්. දැන් කියනවා පුතේ කඩේට ගිහිල්ලා රෙදි හොදන්න සබන් කෑල්ලක් ගේන්න කියලා කියනවා. ඒතර අම්මා අමුතුවෙන් කියන්න ඕනේ සන්ලයිට් එකක් ගේන්න. දැන් රුපියල් කීයද මන් දන්නේ නැහැ. මේ ගානේ සන්ලයිට් කැටයක් ගේන්න. සුදු පාට සන්ලයිට් කැටේ නැත්තම් කහ පාට නිල් මානෙල් සුවඳ තියෙන එක ගේන්න. එහෙම කියලා විශේෂයෙන් ඔයාලට කියන්න අවශ්‍යද? කියන්න අවශ්‍යද? එහෙම කියන්න අවශ්‍ය නැහැ. එහෙම කියන්න අවශ්‍ය නැහැ. ඇයි? අපි එදිනෙදා පාවිච්චි කරන්නේ ඒ දේ. අපි දන්නවා. එහෙනම් අපි පාවිච්චි කරන්න ඕනේ ඒක කියලා. අපි ගේන්න ඕනේ ඒක කියලා. අන්න ඒ වගේ. හැබැයි අපි මේ දෙකේ පාදයේ ගණන් ඉගෙන ගන්නෙම 8 වසරේදී. එක්කෝ IT වලදී එක්කෝ මැත්ස් වලදී. එතනදී අපි විශේෂයෙන් එයාගේ පාදය සඳහන් කරන්නම අවශ්‍යයි. එහෙනම් ද්විමේ සංඛ්‍යාවක පාදය වෙන්නේ අංක 2. පාදයයි සංකේත ගණනයි අතර සම්බන්ධතාවයක් ගොඩනගන්න පුළුවන්ද? මේ අපි හොයාගත්තු ටිකෙන් පාදයයි සංකේත ගණනයි අතර සම්බන්ධතාවයක් ගොඩනගන්න පුළුවන්ද? කොහමද? මොකද්ද සම්බන්ධතාවය? කියන්න බලන්න. සම්බන්ධතාවය මොකක්ද? කියන්න බලන්න. අන්න හරි. දෙක සමානයි දෙක නෙවෙයි. පාදය හැම වෙලේම සමාන වෙනවා සංකේත ගණන. පාදය 2 නම් සංකේත ගානත් 2යි. පාදය 10 නම් සංකේත ගානත් 10යි. අන්න ඒ වගේ. තේරුණාද කතන්දරේ? පාදයයි සංකේත ගණනයි සමාන වෙනවා. තේරුණාද? පාදයයි සංකේත ගණනයි සමාන වෙනවා. හරිද? එහෙනම් දැන් අපි ඉගෙන ගත්තා සංඛ්‍යා පද්ධතියක ඉන්න සංකේත මොනවද? සංකේත ගණන කීයද? පාදය කීයද? ඊට පස්සේ මට කියන්න ද්විමේ සංඛ්‍යා පද්ධතියේ ඉන්න උපරිම අගය කීයද? තේරුම් නැති කට්ටිය ඉන්නවා නම් පොඩ්ඩක් මට කියන්න මම ආයෙමත් කියලා දෙන්නම්. හරිද? පාදය ද්විමේ සංඛ්‍යා පද්ධතියක නම් පාදය 2යි. සංකේත ගණනත් බිංදුව සහ 1 විතරයි. දෙකක් ඉන්නවා. එහෙනම් ඔන්න මේ දෙන්න සමාන වෙලා තියෙනවා. සංකේත ගණනයි පාදයයි සමානයි. ඒක තමයි මම කියවන්න තේරුම් නැති අයට ආයෙ කියලා දුන්නා. දැන් මට කියන්න ද්විමේ සංඛ්‍යා පද්ධතියේ ඉන්න විශාලම අගය කීයද? chat එකට දාන්න. නෑ. මම කියන්නේ ඒක නෙවෙයි. විශාලම අගය කියන්නේ මෙහෙම. මෙයාට ඉන්නේ සංකේත දෙකයිනේ. බිංදුවයි 1යි විතරයි. මේ දෙන්න අතරින් විශාලම අගය මං අහන්නේ. ප්‍රශ්න ටිකක් පැහැදිලි වුණා මදි මං හිතන්නේ.
එයාට ඉන්නේ සංකේත දෙකයි විශාලම සංකේතය. මොකක්ද විශාලම සංකේතය? 1. ලේසි ප්‍රශ්නයක් මං ඇහුවේනේ. විශාලම සංකේතය 1යි. හරි. එහෙනම් මම මේ ටික මකලා දාන්නම්. ප්‍රසන්ටේෂන් එකට යමු. ද්විමය පාදය 2යි සංඛ්‍යා පද්ධතියට අයත් සංකේත ගණන 2යි විශාලම අගය 1යි. මෙයාගේ භාවිතා කරන්න පුළුවන් ඉලක්කම් 0 සහ 1 විතරයි. එතකොට විශාලම අගය අපිට සම්බන්ධතාවයක් ගොඩනගන්න පුළුවන් පුතේ බලන්න. විශාලම අගය එනවා සංකේත ගණනෙන් එකක් අඩු කරොත්. සංකේත ගණන n කියලා ගත්තොත් n වලින් එකක් අඩු කරනවා. සංකේත ගණන 2යිනේ. 2න් එකක් අඩු කරාම කීයද? සෙට් එකට දාන්න. 2න් එකක් අඩු කරාම 1යි. 2න් එකක් අඩු කරාම 1යි. එහෙනම් සංකේත ගණන 2යි. 2න් එකක් අඩු කරොත් 1යි. අයියෝ ඉතින් ඕක බැරි නන් නේද? දැච්ච වෙන්න එපයි අපි. හරි අපේ ළමයි දක්ෂයි. පුළුවන් අනිවාර්යෙන්ම ගොඩ යන්න. බලන්න. හරි. එහෙනම් සංඛ්‍යා පද්ධතිය n සංඛ්‍යා පද්ධතියේ සංකේත ගණන n වලින් එකක් අඩු කරා 1යි. තේරුණාද? ආයි කියලා දෙන්නද? ද්විමය සංඛ්‍යා පද්ධතියේ පාදය 2යි සංකේත ගණන 2යි 0 සහ 1 තමයි ඒවා විශාලම අගය 1යි. තේරුණා නේද හරියටම? hands up එකක් දාමු තේරිච්ච අය හොඳටම. අපි තමයි හොඳටම කරේ කියලා hands up එකක් දාන්න බලන්න. તો 73ක් ඉන්නවා ළමයි. යාළුවෝ ටිකටත් කිව්වද? ක්ලාස් එක ගැන කෝ බලන්න යාළුවන්ට කියපු අය 100 පන්නල එක්කන් එන්න එපා යාළුවෝ. කිසිම නෑනේ කට්ටියගේ සපෝට් එකක්. කිව්වා. Photoshop දාන්නේ කොහොමද? Windows දාන්නේ කොහොමද? ඕවා අපි ඉදිරියට කතා කරමු. දැන් පාඩම ASCII ඔක කියලා දෙන්න චුට්ටක් අමාරුයි. කිව්වද? එහෙනම් හරි. දැන් අපි එහෙනම් අෂ්ටමය එකට යමු. අෂ්ටමය සංඛ්‍යා පද්ධතිය. අෂ්ටමය සංඛ්‍යා පද්ධතිය. අෂ්ටමය සංඛ්‍යා පද්ධතිය. හරි. දැන් අෂ්ටමය සංඛ්‍යා පද්ධතිය ගැන කතා කරොත් අෂ්ටමය මොකද්ද පුතේ අෂ්ටමය කියන්නේ? 8 අන්න හරි. හරියට හරි. 8 තමයි අෂ්ටමය කියන්නේ. 8 තමයි අෂ්ටමය කියන්නේ. පන්තියේ දක්ෂයෝ වෙන්න කැමති දරුවෝ ටික පන්තියේ එන්න ඉච්චරයි. යාළුවන්ටත් කියලා බලන්න ආවත් එකයි නැතත් එකයි. කැමති ඉතුරු වෙන අයට මම උගන්වනවා. හරිද? හරි. අෂ්ටමය කියන්නේ මෙහෙමයි. අෂ්ටමය කියන්නේ 8නේ. සංඛ්‍යා පද්ධතියේ පාදය මොකක්ද එහෙනම්? නියමයි. 8යි. සංඛ්‍යා පද්ධතියේ පාදය 8යි. ඊළඟට එහෙනම් සංකේත මොනවද කියමු? සංකේත මොනවද? 0 1 2 3 8 එනවද? 1 2 3 4 5 6 7 8 එන්නේ නෑ. 8 එන්නේ නෑ පුතේ. ද්විමය සංඛ්‍යා පද්ධතියේ 2 ආවේ නෑ. දශමය සංඛ්‍යා පද්ධතියේ 10 ආවේ නෑ. එහෙනම් මෙයාගෙත් එන්නේ 7 දක්වා විතරයි. 0 1 2 3 4 5 6 7 කියන සංඛ්‍යා ටික විතරයි පුතේ මේතන්ට අයිති වෙන්නේ. පැහැදිලිද? තේරුණාද? පාදය 8 කතන්දරේ හරි. දැන් පුතේ අහනවා
ඇයි මැඩම් මට එන්නේ නැත්තේ පාදේ 8නේ කියලා. දැන් මං දශමයකට යන්නම් මං පොඩ්ඩක්. දශමයකට ගියොත් එයාගේ පාදය 10. හැබැයි 10 කියලා අපි සංකේතයක් පාවිච්චි කරන්නේ අපි පාවිච්චි කරන්නේ බිංදුවේ ඉඳන් 9 දක්වා. ද්විමය ගත්තොත් පාදය 2යි. හැබැයි සංකේතෙ ඉන්නේ බිංදුව සහ 1 විතරයි. 2 කියලා ඉලක්කමක් එයාගේ නැහැ. තේරුණාද පුතේ? අන්න එහෙනම් ප්‍රශ්න අහන්න ඔයාලට තියෙන ප්‍රශ්න අහන්න. දැන් තේරුණාද? එහෙනම් මෙයාගේ පාදය වෙන්නේ 8 සංකේත හැම වෙලේම පාදයට එකක් අඩුවෙන් සංකේත නවතිනවා. පාදයට වඩා එකක් අඩුවෙන් සංකේත නවතිනවා. එහෙනම් මට කියන්න පුතේ විශාලම සංකේතය මොකද්ද? විශාලම සංකේතය මොකක්ද? බොහොම හොඳයි පුතේ. 7 තියෙන කලබලයට වෙන වෙන ඒවත් ටයිප් වෙනවා නේද? සඳුල. සඳුල. විශාලම සංකේතය 7. විශාලම සංකේතය 7. තේරුණාද? අෂ්ටමය පාදයේ 8යි. සංඛ්‍යා පද්ධතියට අයත් සංකේත ගණන 8යි. විශාල මගය 7යි. බිංදුවේ ඉඳන් 7 දක්වා තමයි අනුලක්ෂණ තියෙන්නේ. හරි. ඊළඟට අපි දශමය නම් කලින්ම කතා කරපු නිසා මම දැන් යනවා ෂඩ් දශමයකට. ෂඩ් දශමය සංඛ්‍යා පද්ධතිය. මේව ලියන්න එපා. ඔයාලට ලියා ගන්න මම දෙනවා අවස්ථාව. ලියන්න එපා. ෂඩ් දශමය සංඛ්‍යා පද්ධතිය. ෂඩ් දශමය මොකක්ද පුතේ? ෂඩ් දශමය කියන්නේ. ෂඩ් දශමය කියන්නේ මොකක්ද? 16. බොහොම හොඳයි. එහෙනම් පාදය මොකක්ද? පාදය 16යි. පාදය 16යි. බොහොම හොඳයි. පාදය 16යි. පාදය 16යි. ඊළඟට මට කියන්න සංකේත ගණන. සංකේත ගණන. සංකේත මොනවද කියලා නෙවෙයි අහන්නේ. සංකේත ගණන. සංකේත ගණන 16යි. සංකේත මොනවද? සංකේත මොනවද තියෙන සංකේත? බිංදුවේ ඉඳන් 15 දක්වා කියලා කියනවා. ඒක වැරැද්දක් නෑ. හැබැයි අපි සංකේත ලියන ක්‍රමය චුට්ටක් වෙනස් කරනවා. පොඩි වෙනසක් කරනවා. බිංදුව 1 2 3 4 5 6 7 8 9 කියලා මෙතනට යනකම් සුපුරුදු පරිදි යනවා. හැමෝටම සවුන්ඩ් හිමීට දැනෙන්නේ? ඔනේලි පොඩ්ඩක් සවුන්ඩ් එක වැඩි කරගෙන බලන්න. එහෙමත් නැත්නම් මට කියන්න. පැය දෙකක් කරනවද පන්තිය? 9 දක්වා පන්තිය තියෙනවා. හරි. එතකොට 9 දක්වා මෙතන සංකේත ටික මේ විදිහට යනවා. හරිද? 9 දක්වා හොඳට සංකේත ටික යනවා. 10 වෙනුවට අපි ලියනවා මම අලුත් ෂීට් එකක් ගන්නම්. 10 වෙනුවට අපි ලියනවා A. තේරුණාද? 10 වෙනුවට අපි ලියනවා A. 11 වෙනුවට මොකක් ලියනවද? කියන්න බලන්න. 11 වෙනුවට මොකක් ලියනවද? අන්න හරි. B. 12 C. 13 D. 14 E.
15 F. 16ක් එනවද? 16 එන්නේ. අපි කලින් කිව්වනේ 16 එන්නේ. A B C D E F. එහෙනම් සංකේත කොහොමද? බිඳුවේ සිට F දක්වා. බිඳුවේ සිට F දක්වා. පැහැදිලිද පුතේ කතන්දරේ? මේවට සිම්පල් ලකුණු ලියන්න එපා. මේවා අපි සංකේතවත් කරන්නේ කැපිටල් ලකුණු වලින්. හරිද? සිම්පල් ලියන්න එපා. තේරුණාද? පැහැදිලිද කතන්දරේ? මැඩම් ඇයි අපි ABCDEF කියලා පාවිච්චි කරන්නේ? දැන් අපි 10 සංඛ්‍යා පද්ධතිය නම් අපිට ප්‍රශ්නයක් නැහැ. බිඳුවේ ඉඳන් 9 වෙනකන් ඉන්නේ 90 ලියන්න පුළුවන් 0.9යි කියලා. හැබැයි පුතේ මේ 10නේ 16 සංඛ්‍යා පද්ධතියේ වුණොත් 16 සංඛ්‍යා පද්ධතියේ වුණොත් මොකද වෙන්නේ? 16 සංඛ්‍යා පද්ධතියේ වුණොත් පුතේ අපි ලියනවා 15. එතකොට මේක 1යි 5යිද 15ද කියලා ගැටලුවක්. මේක නම් ප්‍රශ්නයක් නෑ 9යි බිඳුව කියලා අපි දන්නවා. 10යි පාදේ නම්. එතකොට මේක ගැටලුවක්නේ. අන්න ඒකයි අපි A වෙනුවට F කියලා ලියන්නේ. තේරුණාද? ඒකයි අපි F කියලා ලියන්නේ. හරි මැඩම් දැන් තේරුණා. නියමයි නුවණි. අන්න එහෙම තමයි ඉන්න ඕනේ. නුවණෙන් අහගෙන ඉන්න ඕනේ නේද නුවණි? නම වගේමයි නුවණිගේ වැඩක්. නියමයි. නියමයි. හරි. අන්න එහෙම අහන්න ඕනේ. එහෙනම් මේ ටික හරියද? ෂඩ්දශමයේ සංඛ්‍යා පද්ධතියේ පාදයේ 16යි සංකේත බිඳුවේ සිට F දක්වා. සංකේත ටික බිඳුවේ සිට F දක්වා සංකේත ගණන 16යි. උපරිම අගය කීයද? උපරිම අගය කීයද? උපරිම අගය කීයද? very good සුපිපි. උපරිම අගය F. උපරිම අගය F. නියමයි. හරි. දැන් පැහැදිලිද එහෙනම්? සංඛ්‍යා පද්ධති ටික නියමයට පුළුවන්ද? දැන් ජීවිතේට අමතක කරන්න බෑ ඕවා. හරිද? ඉස්කෝලේ ගන්නනකොට නිකන් ආයෙ කට්ටිය උත්තර දෙන්න ඕනේ කොහොමද දන්නවද? නිකන් පන්තියේ හෙල්ලිලා යන්න උත්තර දෙන්න ඕනේ. හරිද? නැතුව වැඩක් නැහැ ඉගෙනගෙන. ද්විමය ගත්තහම පාදය 2යි සංඛ්‍යා පද්ධතියට සංකේත ගණන 2යි විශාල මගේ 1යි 0.1 තමයි අනුලක්ෂණ. අෂ්ටමය ගත්තොත් 8 පාදය 8 සංකේත ගණන 8යි විශාල මගේ 7 බිඳුවේ සිට 7 දක්වා. දශමය ගත්තොත් පාදය 10යි ඊට පස්සේ සංකේත ගණන 10යි විශාල මගේ 9 බිඳුවේ සිට 9 දක්වා. ෂඩ්දශමය ගත්තොත් පාදය 16යි සංකේත ගණන 16යි විශාල මගේ 15. ඒ කියන්නේ F අපි 15 කියලා ලියන්නේ නැහැ. භාවිතා කරන ඉලක්කම් සහ අනුලක්ෂණ බිඳුවේ සිට F දක්වා. හරි. මේක ලියලා නෑ නේද අපි? ඔව් F වලට යනකම් විතරයි ලියන්න පුළුවන් පුතේ. ඇයි 15 හින්දා. F කියන්නේ 15. 15න් එහා නෑනේ 16 17 නෑනේ. 16 එන්නේ නෑනේ. 16 පාදයට. ඒක නිසා 15න් අපි නවත්තන හින්දා F වලින් නවතිනවා. තේරුණාද? අපි එදා මේක ලියාගත්තේ නෑ නේද? එදා පිටු කීයක් ගියාද කියලා කියන්නකෝ අද අලුතෙන් ආපු අයට ඉඩ තියාගන්න. CR පොත් ගන්න. පිටු 1යි. ඒ කියන්නේ දෙපැත්තට 2යිද? ඔව් දෙපැත්තට 2ක්. ආදිත්‍ය. හරි. thank you පුතාලා. දෙන්නෙක් උත්තර එව්වා. මේ වගුව එහෙනම් ලියා ගන්න අද මාතෘකාව ලියලා සංඛ්‍යා පද්ධතියෙහි භාවිත කරන ඉලක්කම් හා අකාරාදී අනුලක්ෂණ අද දිනේ දාලා මාතෘකාව ලියලා හොඳ දරුවෝ ටික වගේ වගුව ලියා ගන්න. හරිම සිහි කල්පනාවෙන් ලියන්න. බෝඩ් එක බල බල ඔහේ ලියන්න එපා. සිහි කල්පනාවෙන් ලියන්න.
ඔයාලට මං ස්ක්‍රීන් එකත් ෂෙයා කරන්නම්. එතකොට තවත් පැහැදිලිව බලා ගන්න පුළුවන් නේ ඕන්න. මෙතුලි. මොකද මෙතුලි? හැමෝම ලියලා ඉවරද? ආදිත්‍ය නම් ලියලා ඉවරයිලු. අනිත් අය ශානුක ඉවරයි. අනිත් අයත් ඉවරද? මං කරමු. ඔය ගෑන් ළමයි එක තමයි ලියන්න ගියාම බේරෙන්න බැරි. ඉස්කෝලෙත් එහෙමයි ෆිසිකල් ක්ලාස් වලත් මම දැකලා තියෙනවා. නේද රෝස පාට පෑන ගන්නවා දයන්න ලියනවා. ඊට පස්සේ කොළ පාට පෑන ගන්නවා වයන්න ලියනවා. අම්මෝ පාටද අදා නේද අර මූණ පාට කරන්න ගත්තා වගේ තමයි සටහන් ලියන්න ගත්තාම. කමන්නේ ඉතින්. ඒගොල්ලන්ට ඒව ගෙදරදි කරන්න පාට දාන වැඩ ටික හරිද? ඒ වැඩ ටික වැඩිපුර ගෙදරදි කරමු. එතකොට අපිට පන්තියේදී වැඩිපුර වැඩ කරන්න පුළුවන්. සඳුල ඉවරයි. මං කිව්වේ කොල්ලෝ ටික ඉක්මනට ලියලා ඉවර කරනවා. මේ ගෑන් ළමයි ටික තමයි මූණු පාට කරනවා වගේ වෙලා යන්නේ. දැන් බෝඩ් එක දිහා බලන්නේ නැතුව මේ ටික තනියෙන් පුරවනවා නම් ගොඩක් හොඳයි. දැන් මතකෙන් පුරවන්න ඕනේ. නුවණිත් ඉවරයි. දැන් පුතේ සංඛ්‍යා පද්ධති 4ක් ගැන මෙතන තියෙනවානේ. ද්විමය, අෂ්ටමය, දශමය, ෂඩ්දශමය කියලා. බොහොම හොඳයි. මතකෙන් තමයි ලියන්න ඕනේ. එතකොට මේ සංඛ්‍යා පද්ධති 4ෙන් අපි මේ ඔයාලගේ 8 වසරේදී කතා කරන්නේ ද්විමය සංඛ්‍යා පද්ධතිය ගැන විතරයි. අපි 10 වසරට ගිහාම අෂ්ටමය, දශමය, ෂඩ්දශමය ගැන ඉගෙන ගන්නවා. හැබැයි මම ඔයාලට පොඩි අදහසක් දෙන්නම්. පාඩම අවසානයේදී මේවට මේ ගණන් ඕනනම් ඇප්ලයි කරන්නේ කොහොමද කියලා පුංචි අදහසක් දෙන්නම්. හොඳද? හැබැයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ ද්විමය සංඛ්‍යා පද්ධතිය ගැන විතරයි. තේරුණාද? දැන් නම් වෙලාව ඇති නේද? තාම ලියන අය ඉන්නවනම් චුට්ටක් කියන්න. තාමත් ලියන අය ඉන්නවද? නෑ නේද? ඉවරයි. හරි. මෙන්න සංඛ්‍යාවක පාදය ලියන විදිහ. ඒක අපි වැඩි දුර විස්තර මෙතනදී කතා කරමු. සංඛ්‍යාව 352යි නම්
352යි නම් පාදයේ දකුණු පැත්තේ පහලින් පුංචිවට ලියනවා. හැබැයි අපි 10 පාදයේ සංඛ්‍යාවක් නම් සාමාන්‍යයෙන් ලියන්නේ නැහැ. ඇයි? එදිනෙදා අපි පාවිච්චි කරන්නේ ඒක නිසා. හැබැයි 2 පාදේ, 8 පාදේ, 16 පාදේ තියෙන ඒවා අනිවාර්යයෙන්ම පාදයේ සඳහන් කළ යුතුමයි. පාදයේ සඳහන් කළ යුතුමයි. හරි. ලියාගමු පොඩ්ඩක්. ලියාගමු. සංඛ්‍යාවක පහලින් වගුවට යටින් තරු ලකුණක් දාලා ලියා ගන්න. සංඛ්‍යා පද්ධතියක පාදය දැක්වීම සංඛ්‍යා පද්ධතියක පාදය දැක්වීම දශමය සංඛ්‍යා පද්ධතිය හැර දශමය සංඛ්‍යා පද්ධතිය හැර අනෙකුත් සියලුම සංඛ්‍යා පද්ධතිවලට අනිවාර්ය වේ. ඒ කියන්නේ ද්විමය ලියන්න එපා. අෂ්ටමය ෂඩ්දශමය කියන හැම එකටම පාදය ලිවීම අනිවාර්යයි. තේරුණාද? ගාන හදනවා. හැබැයි පාදය ලියන්නේ නැහැ. ලකුණු හම්බේද විභාගෙදී? ලකුණු හම්බෙන්නේ නැහැ. ගාන හැදුවට වැඩක් නැහැ. පාදය ලිව්වේ නැත්තම් අපි දන්නේ නැහැ ඔයා ලිව්වේ ද්විමයද, දශමයද, අෂ්ටමයද, ෂඩ්දශමයද කියලා. ලිව්වේ නැත්තම් ගන්න වෙන්නේ දශමයේ විදිහට තමයි. එතකොට දශමයේ උත්තරේ ඒකට ගැලපෙන්නේ නැත්තම් ලකුණු නැහැ. පැහැදිලිද කතන්දරේ? ඒක නිසා පුරුද්දක් කරගන්න මේ පාදය දාන එක. 10 පාදේ නම් අවශ්‍ය නැහැ. අනිත් හැම වෙලාවෙම පාදය දැමීම අනිවාර්යයි. හරි. දැන් එහෙමනම් අපි යමු ඊළඟ කොටසට. ලියා ගන්න මාතෘකාව පරිගණකයක දත්ත නිරූපණය කිරීමේදී ද්විමය සංඛ්‍යා භාවිත කිරීම. ද්විමය සංඛ්‍යා භාවිත කිරීම. ද්විමය සංඛ්‍යා
භාවිත කිරීම. පුතේ අපි යමු චුට්ටක් බෝඩ් එකට. ද්විමය සංඛ්‍යාවල අපි කිව්වා බිංදුව සහ 1 විතරයි පාවිච්චි කරන්නේ. කම්පියුටර් එක ගත්තොත්, පරිගණකය ගත්තොත් මෙයා රූප, වීඩියෝ, ශබ්ද, අකුරු මේ කියන සියලුම දේවල් නිරූපණය කරන්නේ බිංදුව සහ 1 විදිහට. මේ හැම දෙයක්ම නිරූපණය කරන්නේ බිංදුවයි 1යි පාවිච්චි කරලා. එතකොට පුතේ මට කියන්න ඔයාලට තේරෙනවද පරිගණකය පාවිච්චි කරන්නේ 1යි බිංදුවයි කිව්වට කම්පියුටර් එක එතකොට ගණන් දන්නේ කොහොමද? එහෙම හිතුන්නේ නැද්ද? දැන් අපිට නම් මොලේ තියෙනවා නේද? ඇලේ හරි දාලා ගන්න පුළුවන් පුංචි මොලයක් තියෙනවා. මේ පුංචි මොලේ තියෙන හින්දා අපිට නම් ඔය 10 පද්ධතිය නේද? 8 පද්ධතිය ගගා ඒ උගන්නන ඒවයි නේද? ආහාර ජීර්ණ පද්ධතිය ඔක්කොම ටික ඔළුවේ තියන් ඉන්න පුළුවන්. කම්පියුටර් එක කොහොමද මේ වැඩේ කරන්නේ? කම්පියුටර් එක කෑම වගේ ගන්න මොනවද? කම්පියුටර් එක කෑම වගේ ගන්න මොනවද? එයාට ඕනේ කරන්ට් එක. එතකොට මෙයා පාවිච්චි කරන වෝල්ටීයතාවය වෙනස් කරලා තමයි මට්ටම් දෙකක් අරගෙන තමයි මේ එක බිඳුව වෙනස් කරන්නේ. බිඳුවට වෝල්ටීයතා මට්ටමකුත් එකට ඉහළ වෝල්ටීයතා මට්ටමකුත් බිඳුවට පහළ වෝල්ටීයතා මට්ටමකුත් පාවිච්චි කරලා 1.0යි මොකද කරන්නේ? අපි ඒ වෝල්ටීයතා මට්ටම පෙන්වන්න තමයි එක බිඳුව පාවිච්චි කරන්නේ. හරිද? ඉහළ පහළ, සත්‍ය අසත්‍ය, true false, 1 0 ඔය විදිහට එක එක දේවල් කිව්වට ඇත්තටම මේකේ තියෙන්නේ වෝල්ටීයතාවයන් අගයන් දෙකක්. මම ඔයාලට තනියම හොයන්න දෙනවා මේ 0 වලට අදාළ වෝල්ටීයතාවයයි 1 වලට අදාළ වෝල්ටීයතාවයයි ඊළඟ දවසෙනකොට හොයාගෙන ඉන්න ඕනේ. ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා හොයාගන්න පුළුවන් ඔයාලට. පැහැදිලිද? එහෙනම් දැන් මම ඔයාලා ප්‍රසන්ටේෂන් එකට අරගෙන ගියොත් පරිගණකයේ දත්ත නිරූපණයේදී සංඥා අවස්ථා දෙකක් භාවිත කරයි. එම අවස්ථා දෙකේදීම ඉහළ වෝල්ටීය තත්ත්වය හා පහළ වෝල්ටීය තත්ත්වය වේ. වෝල්ටීය මට්ටම් දෙක on off 1 0 තව තියෙනවා true false ඔය විදිහට අපිට නිරූපණය කරන්න පුළුවන්. එහෙනම් අපි මේ ස්ලයිඩ් එකේ තියෙන විස්තර ටික පොතේ ලියාගමු.
පුතේ ලියලා ඉවර කට්ටිය hands up එකක් දාන්න. ලස්සරි ලියලා ඉවරයි. හරි. දැන් නම් ගොඩක් කට්ටිය ලියලා ඉවරයි නේද? හරි. දැන් වැඩ නවත්තලා ආපහු බෝඩ් එක දිහා බලා ගන්න. ලියලා ඉවර ඇති කියලා මං හිතනවා. ලියලා ඉවර නැත්නම් ඔන්න ස්ක්‍රීන් එකක් දාලා තියෙන්නේ. ස්ක්‍රීන්ෂොට් එකක් දාගෙන මේ පැත්ත බලා ගන්න. දැන් 352 කියලා මං සංඛ්‍යාවක් ලියලා තියෙනවා. ඕනනම් වෙන සංඛ්‍යාවක් ගමු අපි. 625. කලිනුත් ඔය අංකේ ගත්ත හින්දා මම වෙන එකක් ලිව්වා. 625. 625 හැදිලා තියෙන්නේ කොහොමද? මෙයාලගේ ස්ථානීය අගයන්. මෙයා 10 පාදයේ සංඛ්‍යාවක්. ඒක නිසා ස්ථානීය අගයන් තියෙනවා. ස්ථානීය අගයන් තියෙනවා. ස්ථානීය අගයන් සහිත සංඛ්‍යා පද්ධතියක්. එහෙනම් පුතේ එහෙනම් මෙයාගේ ස්ථානීය අගය කොහොමද? මෙයා 10 බිඳුව. 10 බිඳුව කියන්නේ 1යි. මෙයා 10 1. 10 1 කියන්නේ 10යි. මෙයා 10 2. ඒ කියන්නේ 100යි. මම මේ පැත්තේ ලියන්නම්. 10 බල ටික 10 බිඳුව 10 1 10 2 10 3 10 4 10 5 10 6 10 7 10 12 10 10ක් වෙනකන්වත් මතක තියෙන්න ඕනේ. කොහොමද 10 බිඳුවයි කියන්නේ 10 ඒවා එකක්වත් නැහැ බිඳුවයි. එහෙනම් ඕනම සංඛ්‍යා පද්ධතියක බිඳුවෙනි බලය කියන්නේ 1යි. 10 1 කියන්නේ 10 ඒවා එකක්. කීයද? 10යි. 10 2 කියන්නේ 10 වරක් 10. 10 ඒවා දෙකක්. 10 වරක් 10 කීයද? 100යි. හා. බිඳුව බිඳුව වැඩි වෙනවා. 10 ඒවා 3ක්. 100 වරක් 10. 1000යි. ওই විදිහට අපිට ගාන හදා ගන්න පුළුවන්. එහෙනම් මෙතනදී 10 බිඳුව 10 1 10 2 කියලා ගත්තු ඒවා 1 10 100. එක් වරක් කීයද? එක් වරක් 5. එක් වරක් 5. 10 වරක් 2. 100 වරක් 6. කීයද උත්තරේ? 5 වරක් 1 කීයද? අමාරු ගානක්. ඔන්න කල්පනා කරලා කියන්න හොඳට හිතන්න ඕනේ. 5 වරක් 1 කීයද? අම්මෝ හරිම අමාරු ගානක්. ඔව් ඔව් ඔව්. 5 වරක් 1 5යි. ගොඩක් අමාරුවෙන් නේද හදාගත්තේ? 10 වරක් 2 ගොඩක් අමාරුයි ඒකත්. කියන්න බලන්න 10 වරක් 2 20යි. 100 වරක් 6 අම්මෝ පුදුම අමාරුයි. 600යි. හරි අමාරුවෙන් හදාගත්තා 625යි එකතුව. ඔන්න ඔහොම තමයි පුතේ
10 පාදයේ සංඛ්‍යා පද්ධතියක් හැදිලා ඉන්නේ. මෙන්න මේ විදිහට. හරිද? ලියා ගන්න මාතෘකාව ලේසිනේ වැඩක්ද? හා බොරුවට කිව්වේ ඉතින්. හරි. ලියා ගන්න මාතෘකාව 10 පාදයේ සංඛ්‍යා පද්ධතියේ 10 පාදයේ සංඛ්‍යා පද්ධතියේ ස්ථානීය අගයන් හඳුනා ගනිමු. 10 ශ්‍රේණියේ 10 පාදයේ එහෙම නැත්නම් දශමයේ සංඛ්‍යා පද්ධතියේ ස්ථානීය අගයන් හඳුනා ගනිමු. දැන් මට කියන්න ඒක ලියලා ඉවර කට්ටිය. හරි. එයාලා ලියාගමු උදාහරණ. උදාහරණය ලියාගමු. 625 10 බිංදුව 10 1 10 2 මේ විදිහට හදාගත්තු එක. දැන් නම් පාට පාවිච්චි කරාට කමක් නැහැ. මම මේක පැහැදිලි වෙන්න මේ විදිහට ලිව්වේ. ඔන්න උදාහරණ ලියා ගන්න. 10 බල මතක නැත්තම් එහෙම මතක නැති අය ඉන්නවා නම් ඒකත් ඕනනම් ලියා ගන්න පැත්තකින්. ඔයාලට කලින් ක්ලාස් එකෙන් යන්න වෙනවා නම් රෙකෝඩින් බලන්න පුතේ. ඉතුරු වෙලාව රෙකෝඩින් බලන්න ප්‍රශ්නයක් නැහැ. ඊළඟ දවසේ එන්න කලින් අනිවාර්යයෙන්ම රෙකෝඩින් එක බලලා එන්න. ලස්සාරි ලියලා ඉවරයි. ලසාරි ඉක්මනින්ම ලියලා ඉවර කරේ. ඉස්සෙල්ලම ලියලා ඉවර කරේ ලසාරිද? ඉවරයි. හා දැන් ඉන්න නුවණ ඉවරයි. මෙතුලි ඉවරයි. හරි. දැන් පුතේ අපි යනවා ද්විමය සංඛ්‍යා පද්ධතිය පැත්තට. අපි ඊට කලින් තව එකක් කතා කරමු. මේක ලියා ගන්න පුතේ පළමු ක්‍රමය. ඊළඟට ලියා ගමු අපි දෙවන ක්‍රමය. අපිට මෙහෙම කරන්න පුළුවන්. 6. මෙයා 10 බිංදුව, මෙයා 10 1, මෙයා 10 2. ඒ කියන්නේ 1 10 100. ඒක හිතින් හදාගෙන අපිට ලියා ගන්න පුළුවන් 100 වරක් 6. මේකට අපි කියනවා විහිදුවා ලිවීම කියලා. පොඩි කාලේ අපි 3 වසරේදී එහෙම මේ ගණන් හදනවා. 10 වරක් 2. 10 වරක් 2. ඊට පස්සේ 1 වරක් 5. 1 වරක් 5. 100 වරක් 6, 10 වරක් 2, 1 වරක් 5. දැන් පුළුවන් 600 එකතු කිරීම 20 එකතු කිරීම 5. 625. 625. ඔව් ඔයාලට ගාණක් දෙනවා මම. මේ ක්‍රමයක් ලියාගමු.
මේ ක්‍රමයක් ලියාගමු. මාර ක්වික් නේ ලියලත් ඉවරද? මම උගන්නන වෙලේ නම් ලියන්නේ නැහැ. ඒ වෙලාවේ හොඳට බලාගෙන ඉන්න ඕනේ. මොකද මිස් වුණොත් අපරාධ කොටසක් හරි. ලියලා ඉවරයි. ආදිත්‍යත් ඉවරයි. අනිත් අය මෙතුළි ඉවරයි. එකම කට්ටිය තමයි උත්තර දෙන්නේ. ශානුක හරි. ක්‍රම දෙකම ලේසි. ඔව් ක්‍රම දෙකම හරි ලේසි. දැන් මං යනවා ප්‍රසන්ටේෂන් එක පැත්තට. එයා කරලා තියෙනවා. හරි. ඔයාලට මං තනියම දෙන්නම්. 352. 352 පළවෙනි ක්‍රමයටයි දෙවෙනි ක්‍රමයටයි දෙකටම හදන්න. 352 පළමු ක්‍රමය සහ දෙවන ක්‍රමය දෙකටම හදන්න. ලියලා ඉවර කට්ටිය පොඩ්ඩක් chat එකට message එකක් දාන්න ඕනේ. ඉවරයි. 352 10 බිංදුව අ 352 10 බිංදුව වැඩි කිරීම 2 10 1 වැඩි කිරීම 5 10 2 වැඩි කිරීම 3 ඔන්න අපි 2යි 50යි 300යි 352 ඔය විදිහට හදාගන්න. ඕක පළවෙනි ක්‍රමය. දෙවෙනි ක්‍රමය මේ විදිහට අපිට හදන්නත් පුළුවන් දෙවෙනි ක්‍රමයට. මේකේ ගාන නම් වෙනස්. කොහොමද අපි දෙවෙනි ක්‍රමය හැදුවොත් හදන්නේ? 352 352 එහෙම නැත්නම් මේක ලියන්න පුළුවන් මේ විදිහට 3 වැඩි කිරීම 100 ස්ථානීය අගය දෙවෙනි ක්‍රමය මේ 5 වැඩි කිරීම 10 එකතු කිරීම 2 වැඩි කිරීම 1 352
දෙක 352 මේ විදිහට කරන්නත් පුළුවන්. මේ විදිහට කරන්නත් පුළුවන්. ඔන්න දෙවැනි ක්‍රමය. ඒකත් හරි. ඊළඟට ඔයාලට මම පුංචි දෙයක් කියලා දෙනවා. මෙන්න මේ 10.10 1 10 2 එයාට අපි කියනවා බර සාධකය. මෙයා අනුව තමයි බර තැබීම අපි සිද්ධ කරන්නේ. මෙයාට 1 ස්ථානය, මෙයාට 10 ස්ථානය, මෙයාට 100 ස්ථානය. ඒ කියලා ලැබෙන්නේ පුතේ මෙයාගේ ඒ ඉන්න ස්ථානය අනුව එයාට අගයක් ලැබෙනවා. බර තැබීමක් වෙනවා. ඒක නිසා අපි එයාට කියනවා බර සාධකය. ඉංග්‍රීසි වලින් අපි කියනවා weight factor කියලා. weight factor. ලකුණු කරගන්න බර සාධකයත් ඔයාලගේ ප්‍රශ්නේ. බර සාධකය weight factor ලකුණු කරගන්න. බර සාධකය weight factor. මෙන්න මෙතන තියෙනවා 352 ඝනක රාමුවකින් නිරූපණය කරලා. මේකත් අවශ්‍ය නම් අපි ලියාගමු. දැන් මෙතන 1 ස්ථානය, මෙතන 10 ස්ථානය, මෙතන 100 ස්ථානය. ඒ අනුව අපි මේ බෝල දාලා තියෙනවා මේවට නේද? එතකොට මෙයාගේ 2යි, මෙයාගේ 5යි, මෙයාගේ 3යි. ඒ අනුව 352 හැදිලා තියෙනවා. ලියා ගන්න. ඝනක රාමුවක සංඛ්‍යා නිරූපණය කිරීම මේවා උගන්වන්නේ අපිට ඉදිරියේදී ගණන් හදන්න මේ දැනුම අවශ්‍ය නිසා. නැත්තම් මේ පුංචි පන්තිවල ගණන් මේවා මතක් කිරීමක් කරන්නේ. එතකොට අපිට ඉතුරු ටික ඉගෙන ගන්න හරි ලේසි. එක පාට එතනට යනට වැඩිය අපි බිඳුවෙන් පටන් අරන් ඉදිරියට යමු. ඔයාලගේ මුල් දැනුම නැති වුණාට කිසි ප්‍රශ්නයක් නැහැ කියලා මම ඒකයි කිව්වේ. ලියා ගන්න. ඝනක රාමුවක සංඛ්‍යා නිරූපණය කිරීම. මේක විතරක් ලියුවහම ඇති. ඔක්කොම ලියන්න අවශ්‍ය නැහැ. මේ කොටස විතරක් ලියා ගන්න. හඳ ගන්න ඉක්මනට. හරි ඇති නේද දැන් නම්? ඉවර ඇති නේද? හරි. හරි. දැන් එහෙනම් අපි යනවා ද්විමේය සංඛ්‍යා පද්ධති පැත්තට. ද්විමේය සංඛ්‍යා පද්ධතියේ
ස්ථානීය අගයන් හඳුනා ගැනීම. ස්ථානීය අගයන් හඳුනා ගැනීම. ද්විමේය සංඛ්‍යා පද්ධතියේ ස්ථානීය අගයන් හඳුනා ගැනීම ලියාගමු. ලියා ගන්න අවශ්‍යයි. ලියාගමු. දැන් අපි 10 සංඛ්‍යා පද්ධතිය නම් කතා කරා කොහොමද මේ සංඛ්‍යාවල ඉන්න තැන අනුව එයාලට අගයන් ලැබෙන්නේ කියන දේ. දැන් අපි කතා කරන්න යන්නේ ද්විමේය සංඛ්‍යා පද්ධතිය මේ වැඩේ වෙන්නේ කොහොමද කියන දේ. හරිද? එහෙනම් මාතෘකාව ලියාගෙන බෝඩ් එක දිහා බලාගෙන ඉන්න. මම ලියනවා ද්විමේය සංඛ්‍යාවක් 1 1 දෙකේ පාදය. ඔන්න අමතක කරන්න නම් එපා. මේවා ලියන්න එපා බලාගන්න. 1 දෙකේ පාදය. හරි. ඊළඟට කළු පාට පේනවද හොඳට? කළු පාට හොඳට පේනවද? කො කට්ටිය උත්තර දෙන්නේ නැත්තේ මොකද? නිදිද? ඔව්නේ. හරි. මෙයා දෙකේ බිඳුව. මෙයා දෙකේ එක. මෙයා දෙකේ දෙක. ලියාගමු. ලියාගමු දැන්. දෙකේ බිඳුව දෙකේ එක දෙකේ දෙක. දැන් පුතේ ඊටු ටික පුළුවන්ද? දෙකේ බිඳුව වාරයක් බිඳුව. දෙකේ එක වාරයක් එක. එයි මෙතන එක නිසා. දෙකේ දෙක වාරයක් එක. දැන් දශම එහෙම නෑ. ඊට පස්සේ දෙකේ බිඳුව කියන්නේ එකයි. ඕනම සංඛ්‍යා පද්ධතියක බිඳුවෙනි බලය කියන්නේ පුතේ එකයි. එහෙනම් එක් වරක් බිඳුව. දෙකේ එක කියන්නේ දෙකයි. දෙකේව එකක් දෙකයි. දෙවරක් එක. දෙකේව දෙකක් කියන්නේ දෙවරක් දෙක. එහෙනම් හතරයි. හතර වරක් එක. කීයද? එක් වරක් බිඳුව. ඕනම සංඛ්‍යාවක් බිඳුවෙන් වැඩි වුණොත් අපි දන්නවා ඕනම සංඛ්‍යාවක් බිඳුවෙන් වැඩි වුණොත් බිඳුවයි. දෙවරක් එක දෙකයි. හතර වරක් එක හතරයි. හතරයි දෙකයි එකතු වුනහම 6යි. උත්තරේ වෙන්න ඕනේ 6යි. මේ 10 පාදයේ සංඛ්‍යාව තමයි මේ ආවේ. මේක ලියාගමු. ලියාගන්න මෙන්න මේ ටික ලියන්න අවශ්‍ය නැහැ. මේ ටික විතරක් ලියාගන්නකො. අනිත් ඒවා අවශ්‍ය නැහැ. මේ ටික ඕනේ නැහැ. ඒ ටික මම ඊළඟ දවසේ ආයෙ කියලා දෙනවා. මේ ස්ථානීය අගයන් ටික විතරක් ලියාගන්න 2.0 2.1 2.2. ඔය ටික විතරක් ලියාගන්න ඒ ඇති. ඒක ලිව්වා නේද කලින් අපි? හරි. ඊළඟට රමිතු ඉවරයි. හරි. ඊළඟට අපි කරමු එහෙනම් ඊළඟ වැඩේ. දැන් ඔයාලා ආසයිද IT වලට? මේ හරි ආසාවෙන්ද වැඩ කරගෙන යන්නේ? දැන් නම් මෙවනවා උත්තර දෙනවා. මට හරි ආසයි. එතකොට ඔයාලා සතුටින් වැඩ කරනවා නම් ආසයිද පන්තියට? කියන්නකො පොඩ්ඩක් විස්තර. ඔව්. ඔව් කියලා විතරක් බෑ.
හරි. එහෙනම් ඊළඟ දවසේ මම කියලා දෙනවා ඔයාලට සංඛ්‍යා පද්ධති අතර පරිවර්තනය කරන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ පුතේ දශමය වලින් ලිව්වොත් එයා කොහොමද දීමය වලට හරවන්නේ? ද්විමය වලින් ලිව්වොත් එයා කොහොමද දශමය වලට හරවන්නේ? මේ ටික කියලා දෙනවා මම ඊළඟ දවසේ. දැන් ඒක කියලා දුන්නොත් අද වැඩි ප්‍රමාණය වැඩි වෙනවා. හරිද? ප්‍රමාණය වැඩි වෙනවා. ඒක නිසා මම මේ කොටස ඉතුරු කරනවා ඊළඟ දවසට හෝම්වර්ක් එකක් ලියා ගන්න. අර මේ ගණන් ටිකත් අර කලින් ක්‍රම දෙකටම හදලා එන්න ඕනේ. හාරසිය 26 හරි කැතට ලියවුනේ එක නේ. හාරසිය 26 28 254 ඔන්න ඔය සංඛ්‍යා තුනත් අර ක්‍රම දෙකටම හදාගෙන එන්න ඕනේ ලබන සතිය වෙද්දි. හරිද? ඉංග්ලිෂ් මීඩියම් ක්ලාස් එක අපි ජනවාරි මාසෙම පටන් ගන්නවා. ටයිම් ටේබල් ඔයාලා ඉන්න ගෲප් වලටම එයි. හරිද? ඉංග්ලිෂ් මීඩියම් එකත් අපි ඉක්මනින් පටන් ගන්නවා. මේ ගණන් තුන එහෙනම් ගෙදරදී හදාගෙන එන්න පුළුවන්ද? පුළුවන්. හරි. එහෙනම් අපි ඊළඟ දවසේ ඉතුරු ටික කතා කරමු. ඊළඟ දවසේ ඉතුරු ටික කතා කරමු. මේ දක්වා අද මොනවද අපි කතා කරේ? එක එක සංඛ්‍යා පද්ධති ගැන කතා කරා නේද? සංඛ්‍යා පද්ධති එක පාදය, සංකේත ගණන කතා කරා. සංකේත වැඩිමාගය, සංකේතයේ ඉන්න වැඩිමාගය නේද? ඒව කතා කරා. ඊට පස්සේ ද්විමය සංඛ්‍යා මේ දශමය සංඛ්‍යා පද්ධතියේ ස්ථානීයගයන් කොහොමද කියලා කතා කරා. ඊළඟට ද්විමය සංඛ්‍යා පද්ධතියේ ස්ථානීයගයන් කොහොමද කියලා අපි කතා කරා. ඊළඟ දවසේ එතකොට අපි කතා කරනවා මේ සංඛ්‍යා පද්ධති අතර පරිවර්තනය කරන්නේ කොහොමද කියලා. දැන් අපි දවස් දෙකක් ඉගෙන ගත්තා. ඒ දවස් දෙකේදී ඔයාලා හොඳටම වැඩ කරා. හොඳ ප්‍රෝග්‍රස් එකක් දැන් මේ වෙනකොට ඔයාලගේ තියෙන්න ඕනේ. එතකොට ඉදිරියට යනකොට ඔයාලගේ ගොඩක් දක්ෂයෝ පන්තියෙන් බිහි වෙන්න ඕනේ. අපේ පන්තියේ ළමයි ටික තමයි ඉස්කෝලේ ගිහිල්ලා වැඩිම ලකුණු ගන්නෙ. හොඳටම උත්තර දෙන්නේ. හරිද? ඒ වගේ ඔයාලා කැපී පේන ළමයි වෙන්න නම් මෙතන පන්තියේදී හොඳට වැඩ කරන්න ඕනේ. ගෙදරදී හොඳට කියන වැඩ ටික කරගෙන පන්තියට ආසාවෙන් එන්න ඕන. පළවෙනි දේ තමයි සබ්ජෙක්ට් එකට තියෙන ඇල්ම, සබ්ජෙක්ට් එකට තියෙන ආදරය, කැමැත්ත. හරිද? එතකොට ඔයාලට අනිවාර්යෙන් මේ වැඩ ටික ලස්සනට කරගෙන යන්න පුළුවන්. එහෙනම් දුවේ පුතේ අපි අදට ඉවර කරමු. ආයිබෝවන්. තෙරුවන් සරණයි. good night හැමෝටම.